ආයිබෝන් දරුවනේ අපි කතා කරන්න යන්නේ ස්වභාවික වනාන්තර හා සම්බන්ධයෙන්. අපි දන්නවා මේ වනාන්තර තමයි අපේ ජීවයේ පැවැත්ම. අපිට ගස් කොළන් නැත්තම් ආහාර ලැබෙන විදිහක් නැහැ. ඒ වගේම තමයි අපිට මේ හුස්ම ගන්න ලැබෙන ඔක්සිජන් පිරිසුදු කිරණයත් සිද්ධ වෙන්නේ මේ ශාක ආශ්‍රිතවම තමයි. ඉතින් අපි ගත්තොත් අපේ ජීවිතය අපේ ජීවන රටාව මේ වනාන්තර හා බැඳී පවතිනවා. අපි කුමන ජාතියකට අයිති වුණත් කුමන වංශයකට අයිති වුණත් උස්මිටිකම් දුප්පහත්කම් මොනවා තිබුණත් අපි මේ වනාන්තර ගත්තාම මේ වනාන්තර අපේ ජීවිතෙත් එක්ක නිතැතිම්ම බැඳිලායි තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ ස්වභාවික වනාන්තර මේ වනාන්තරවල වැදගත්කම ඒ වගේම තමයි මේ වනාන්තර පවත්වා ගැනීමෙන් අපිට තියෙන වාසි මොනවද? ඒ වගේම අපේ දැව අවශ්‍යතා කොහොමද සම්පූර්ණ කරගන්නේ? ඒ වගේම අපිට දැව වෙනුවට විකල්ප මොකද කරන්න පුළුවන්? ඒ වගේම අපේ මේ වනාන්තර ආරක්ෂා කරගන්නේ කොහොමද? ඒ වගේම අපේ රටට අඩංගු වෙච්ච මේ දේශීය ශාක අපි කොහොමද ආරක්ෂා කරන්නේ කියන එක අපි පොඩක් කල්පනා කරන්න ඕනේ. හරි. එතකොට අපි ගත්තොත් මේ ස්වභාවික වනාන්තර මුලින්ම අපි බලමු මේ ස්වභාවික වනාන්තර ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි දරුවනේ ප්‍රාථමික වනාන්තර, අනිත් එක තමයි මේ ද්විතීයික වනාන්තර. මොනවාද වනාන්තර වර්ග දෙක? ප්‍රාථමික වනාන්තර, අනිත් එක ද්විතීයික වනාන්තර. මාත් එක කියමු ප්‍රාථමික වනාන්තර, ද්විතීයික වනාන්තර. දැන් අපි දන්නවා සමහරක් වනාන්තර තියෙනවා වාර්ෂික වෙලි වෙනවා නේද? දැන් අපි ඔය හේන්ගොවිතැන් එහෙම කරන ප්‍රදේශ සමහර වෙලාවට එලි කරනවා අපි නේද? හැබැයි තවත් වනාන්තර තියෙනවා මේ ඝන වනාන්තර. මිනිසා සමහර වෙලාවට එක ගහක්වත් කපලා නැහැ මේ පැත්තේ. ඒවා බොහොම කාලයක් පරම්පරා ගණනාවක් වර්ධනය වෙච්ච, ඒ වගේම ජෛව විවිධත්වයක් තියෙන, විවිධ ශාක තියෙන නේද? විවිධ උස්මට්ටම් වල ශාක තියෙන නේද? මිනිසාගේ ග්‍රහණයට ලක් නොවෙච්ච පරිසර තියෙනවා. තවත් සමහර දේවල් තියෙනවා, කැලෑවල් තියෙනවා. ඔය ස්වභාවික ලැබුගින්නක් වගේ දෙයක් නිසා, එහෙම නැත්නම් එක්තරා ව්‍යාපෘතියක් නිසා සම්පූර්ණ ගස් කපලා දාලා අය පාරක් පැලවිච්ච තැනොත් ඕන තරම් දක්නට ලැබෙනවා. ඉතින් මේ කොහොම වුණත් අපි මිනිසාගේ බලපෑමට ලක් වෙච්ච සහ ලක් නොවෙච්ච ආකාරයට අපි වනාන්තර ප්‍රධාන ආකාරයකට කොටස් දෙකකට බෙදෙනවා. ඉතින් දරුවනේ අපි වනාන්තර ගැන කියද්දී මේ වනාන්තර එලි කිරීමේ අපිට තනි අයිතියක් නැත්තේ. මේ වනාන්තර අයිති මිනිසාට විතරක් නෙමෙයි නේද? සතාසිය උපාවටත් මේ වනාන්තර අයිති. අපි සමහරක් වෙලාවට හිතන් ඉන්නවා මේ වනාන්තරවල ප්‍රයෝජන ගන්න අපි විතරයි කියලා. නෑ, ඒක සම්පූර්ණයෙන් වැරදි. මේ අපි වනාන්තර එලි කරන්න මොකද වෙන්නේ? මේ වනාන්තරවල ඉන්න ජීවීන් අපේ භෞතික පරිසරය තුළට එන්න උත්සාහ කරනවා. එහෙනම් අපි ඉස්සරහට යම් බලන්න. පළවෙනි දේ තමයි ප්‍රාථමික සහ ද්විතීයික වනාන්තර අතර වෙනස. අපි ගත්තොත් එහෙම ප්‍රාථමික වනාන්තර මිනිසාගේ කිසිදු බලපෑමකට ලක් වෙලා නැහැ. ඒ වගේ තමයි ද්විතීයික වනාන්තර කියන්නේ අවම වශයෙන් එක්වරක් හරි මිනිසාගේ බලපෑමකට ලක් වෙච්ච වනාන්තර. එහෙනම් මාත් එක්ක හඬ නගලා කියමු දරුවනේ. ප්‍රාථමික වනාන්තර කියලා කියන්නේ මිනිසාගේ බලපෑමට ලක් වෙලා නැති වනාන්තර. ද්විතීයික වනාන්තර කියලා කියන්නේ මිනිසාගේ බලපෑමට ලක් වෙලා තියෙන වනාන්තර. ප්‍රාථමික වනාන්තර කියනවා මිනිසාගේ බලපෑමට ලක් වෙලා නැති වනාන්තර. ද්විතීයික වනාන්තර කියනවා මිනිසාගේ බලපෑමට ලක් වෙලා තියෙන වනාන්තර. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මිනිසාගේ බලපෑමට ලක් වෙලා නැහැ කියන්නේ මේ මිනිසා විසින් මේ වනාන්තර එලි කරලා නැහැ. එහෙම නැත්නම් ස්වභාවික හේතුවක් මත හෝ මේ වනාන්තර එලි කරලා නැහැ. ද්විතීයික වනාන්තර කියලා කියන්නේ සමහරක් වෙලාවට ලැබුගින්නකින් වේවා, එහෙම නැත්නම් යම්කිසි කාලයකට තිබු ව්‍යාපෘතියකින් වේවා, එහෙම නැත්නම් වෙනත් හේතුවකට එලිපෙහෙලි වෙච්ච වනාන්තර වලට අපි කියනවා ද්විතීයික වනාන්තර කියලා. එහෙනම් අපි මිනිසාගේ බලපෑමකට ලක් වෙච්ච නැති, එළි වෙච්ච නැති වනාන්තර අපි කියන ප්‍රාථමිකයි කියලා. ඒ කියන්නේ මේවා ප්‍රාථමික කාලයේ සිට පැවතෙනවා. ද්විතීයිකයි කියන්නේ මේක නැවත හටගත් දෙවනි වරක හෝ තුන්වෙනි වරක හටගත් වනාන්තර අපි කියනවා ද්විතීයික වනාන්තර කියලා.
එතකොට දැන් ප්‍රාථමික වනාන්තර ගත්තොත් එහෙම පුතේ මේවා ආදිකාලීන පටන් ගත්ත නිසා මේ වගේ ජෛව විවිධත්වය ගොඩාක් වැඩි. මේ වගේ ජෛව විවිධත්වය ගොඩාක් වැඩි. හැබැයි ද්විතීයික වනාන්තර ගත්තොත් මේ ද්විතීයික වනාන්තරවල ජෛව විවිධත්වය ගොඩක් අඩුයි. ඉතින් ජෛව විවිධත්වය ගොඩක් අඩුයි කියන්නේ මේ වගේ උස ගොඩක් ගියපු ශාක එහෙම දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම ද්විතීයික වර්ධනයට ලක් වෙච්ච ශාක දක්නට ලැබෙනවා ගොඩක් අඩුයි. නේද? ඒ වගේම වාර්ෂික වලයන්ට දැක්වෙච්ච අපි කිව්වොත් පරිණත ශාක දක්නට ලැබෙනවා ගොඩක් අඩුයි. හරි? ද්විතීයික වනාන්තරවල. ඒක නිසා විශේෂයෙන්ම ওই පඳුරු සහිත කැකිල්ල, බෝවිටියා, එරමිනියා, ඉඳි වගේ ශාක ගොඩක් බහුලයි මේ ද්විතීයික වනාන්තර තුල. එතකොට ප්‍රාථමික වනාන්තර ගත්තොත් අද ඊයේ හටගත් ශාකයේ ඉඳලා වසර දහස් ගණනාවක් පරම්පරා ගණනාවක් පරණ වෙච්ච ශාක අපිට දක්නට ලැබෙනවා. එතකොට අපි ප්‍රාථමික වනාන්තර ගත්තොත් මේ ප්‍රාථමික වනාන්තර විවිධ වයස්වල ශාක තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ද්විතීයික වනාන්තර ගත්තොත් බොහෝ වෙලාවට මේ ශාක සමවිස්කම්භික ශාක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙනම් මේ ප්‍රාථමික වනාන්තර කියන කෙනා මිනිසාගේ එලිපෙහෙලියට ලක් වෙලා නැහැ. ඒක නිසා විවිධ වයස්වල ශාක තියෙනවා. විවිධ උස් මට්ටම් වල ශාක තියෙනවා. ඒ වගේම විවිධ ශාක වර්ග ලක්නට ලැබෙනවා. කොටින්ම කිව්වොත් එහෙම මෑතදී හටගත්ත ශාකයේ ඉඳලා පරම්පරා ගණනාවක් පරිණත ශාක අපිට මේ ප්‍රාථමික වනාන්තරවලදී දක්නට ලැබෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ වනාන්තර ඊටාම විශාල වශයෙන් තියෙන විශාල වනාන්තර, ඒ වගේම කඳුකර වනාන්තර තමයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ මිනිසාට ලං වෙන්න ඊටාම අපහසු වනාන්තර තමයි මේ ප්‍රාථමික වනාන්තර විදිහට තියෙන්නේ. ඒ වගේම ද්විතීයික වනාන්තර ආය පාරක් ගත්තොත් අපි මේවා මිනිසාගේ බලපෑමකට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මිනිසාගේ එලිපෙහෙළි වීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මිනිසා විසින් එලිපෙහෙළි නොකලත් සමහර වෙලාවට ස්වභාවික ලැබුගිනි වගේ දේවල් වලට, ඒ වගේම සමහර කාල තියෙන ඔබ දන්නවා නියං කාල, අධික නියං කාල. ඒ අධික නියං කාල වලට ඒ නියම් ස්වභාවය ශාක වලට දරා ගන්න බැරුව විනාශ වෙලා ගියපු කාල තියෙනවා. ඉතින් ඒක නිසා මේවා දෙවනි වර්ග, තෙවනි වර්ග හෝ හටගත් ශාක නිසා මේ වගේ ජෛව විවිධත්වය අඩුයි. ඒක නිසා ගොඩක් අපිට දක්නට ලැබෙන මේ පඳුරු මේ ශාක බහුලව දක්නට ලැබෙන දරුවනේ මෙන්න මේ ද්විතීයික වනාන්තරවල. ඉතින් අපි ගත්තොත් එහෙනම් මේ ශාක එක වතාවක් විනාශ වෙලා එහෙම නැත්නම් දැන් පවතින්නේ ඔක්කොම ශාක ටික විනාශ වුණාට පස්සේ අලුතෙන් හටගත් ශාක. ඒක නිසා මේ ශාකවල වයස ගත්තොත් එහෙම බොහෝ සෙයින් ආසන්න වශයෙන් සමාන වයස්වල ශාක තමයි පිහිටලා තියෙන්නේ. අපි ඉදිරියට බලන්න. අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් වනාන්තර වර්ග තුනක් තියෙනවා. එකක් තමයි මේ නිවර්තන right තෙත් සදාහරිත වනාන්තර. ඒ වගේම තමයි නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. ඒ වගේම තමයි නිවර්තන කඳුකර වනාන්තර. බලන්න දරුවනේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තර. මේ බලන්න මේ තුනම අපි සටහන් කරලා තියෙන නිවර්තන කියලා. මොකද මේ තුන් දෙනාගෙම නිවර්තන කියන කතාවේ තේරුම මේ. බලන්න මේ තුන් දෙනාම නිවර්තන. අපි ගත්තොත් එහෙම පුතේ අපේ රට අයිති වෙන්නේ නිවර්තන කලාපයේ රට. අපි සමක ආසන්නයේ තියෙන නිසා අපේ සෞම්‍ය දේශ ගුණයක් දක්නට ලැබෙනවා ඊටම අඩුයි. ඒ නිසා අපේ රටවල් ආසන්නයේ තියෙන වනාන්තර නිවර්තන ස්වභාවයට බර වනාන්තර. ඒ නිසා මේ වනාන්තරවල බොහෝ වෙලාවට නිවර්තන ලක්ෂණ එහෙම නැත්නම් ඝර්ම කලාපීය ලක්ෂණ එහෙම නැත්නම් මේ සමක ආසන්නයේ උෂ්ණාගධික පරිසරයක තියෙන ලක්ෂණ තමයි දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ ඍතු භේදයක් දක්නට තදින් ලැබෙන්නේ නැහැ නේද? අපිට හිම බිඳෙන කාලයක් එහෙම දක්නට ලැබෙන්නේ නැහැ නේද? ඒක නිසා අපි බොහෝ විට අයත් වෙන්නේ මේ නිවර්තන කලාපයට. ඒතර අපි ගත්තොත් එහෙම මේ එක ප්‍රධාන වශයෙන් තියෙනවා නිවර්තන තෙත් සදාහරිත වනාන්තර. right නිවර්තන කලාපයේ උනාට සදාහරිත බව වර්ෂයේ පුරාවටම වැස්ස තියෙනවා නම් අපි එකට කියනවා නිවර්තන තෙත් සදාහරිත වනාන්තර කියලා. මොනවා කියලාද කියන්නේ? නිවර්තන තෙත් සදාහරිත වනාන්තර. ඒ වගේම තමයි නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. එක කාලයකට වැස්ස තියෙනවා. තවත් කාලයකට වැස්ස නැහැ.
ඒ වගේ ඒවට අපි කියනවා නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත. ඒ කියන්නේ සදාහරිත බව සහ වියලි බව මිශ්‍ර වෙච්ච වනාන්තර අපි කියනවා නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර කියලා. ඒ වගේම තමයි අපිට දක්නට ලැබෙනවා නිවර්තන කඳුකර වනාන්තර. විශේෂයෙන්ම කඳුකර ආසන්නේ කඳු වල තියෙන වනාන්තර අපි නිවර්තන කඳු වනාන්තර කියනවා. ඉතින් අපි දන්නා මේ සදාහරිත වනාන්තර ගත්තොත් එහෙම මේ වගේ වර්ෂය පුරාවටම වැස්ස පැතිරෙන නිසා ඊටාම රූස්ස ගස් වැල්ලා තියෙනවා. ඉතින් මේ පස් වලින් ශාක පෝෂණය උරාගෙන පෝෂණය නැති තත්ත්වයට ගිහිල්ලා ඒ වගේම තමයි මේ ශාකවල හොඳට ජලය තියෙන නිසා මේ ආරෝහක ඒ වගේම අபிශාක ඒ කියන්නේ ශාකයේ පොත්තේ හට ගන්න ශාකයේ ඉතිලා ඉහළට යන ශාක වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි අපිට දක්නට ලැබෙනවා වෙඩා පාසි වගේ දේවල් ගොඩාක් දක්නට ලැබෙනවා නේද? එතකොට අපි වනාන්තර කඳුකර වනාන්තර ගත්තොත් එහෙම මේ වනයේ කන්දක් උඩ තියෙන ශාකයනේ. පුතේ අපි කන්දක් උඩ ශාක ගත්තොත් එහෙම මේ ශාකය හැම වෙලාවෙම මේ වැස්සට හුළඟට ඇඹරෙනවා මෙහෙම. එතකොට මොකද වෙන්නේ මේ හුළඟට මෙහෙම ඇඹරෙන්න මේ ශාකයේ ඇඹරුම් ස්වභාවය වැඩි වෙලා මොකද වෙන්නේ? ඔව් මේ දඟර ගැසීම් වගේම අනිත් අතට තියෙනවා එච්චරම උස යන්නේ නැහැ කුරුයි. හේතු උස ගියොත් එහෙනම් මේකේ අධික උස නිසා හමාගෙන යන සුළං වලට මේ අතු විනාශ වෙලා යනවා. ඒක නිසා විශාල උසකට මේ ගස් වලට පැවතීමේ හැකියාව නැහැ. එහෙම යම්කිසි ශාකයක් වැදුනත් ඉඳලා හිටලා එන සුළි සුළඟක් එහෙම නැත්නම් විශාල සුළඟක් මගින් ඒ ශාකය ඒ උස කොටස විනාශ වී යාම අපිට කඳුකර වනාන්තරවල දක්නට ලැබෙනවා. හරි. අපි ඉස්සරලා මෙමු බලන්න මේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තර. එහෙනම් මම කිව්වා සදාහරිත බව. මේ ශාකවල වර්ෂය පුරාම ඒකාකාරව පැතිරෙන වර්ෂාව නිසා මේ වගේ නියං කාල දක්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසා සදාහරිත බව. මේ වනාන්තරවල තියෙන ශාකවල හරිත පැහැය වර්ෂයේ පුරාවටම පැතිරලා තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් කොළ පැහැති ශාක වර්ෂයේ පුරාවටම දක්නට ලැබෙනවා. දැන් සමහර ශාක තියෙනවා නියං කාලවල මේ කොළ හැලෙනවා නේද? එතකොට දැන් අපි කිව්වා මේ සදාහරිත බව නියම් බවක් නැති නිසා මේ ශාකවලට හොඳට ජලය තියෙනවා. ඒ වගේම පෝෂක උරා ගැනීමේ හැකියාව තියෙනවා. මේ නිවර්තන සදාහරිත වනාන්තර විශේෂයෙන්ම ස්තරී බවට ලක් වෙලා තියෙනවා. අපි දන්න මේ නෙරු ඒ වගේම ගත්තොත් එහෙම මේ උපවියන ඒ වගේ පඳුරු යටි වගාව ආදී විදිහට විවිධ නිකන් ලේයර්ස් වගේ. හරි. අපි දැන් කොණ්ඩයක් ලේයර් කරාම තියෙන එකේ විවිධ දිග මට්ටම්. අන්න ඒ වගේ විවිධ උස ප්‍රමාණවල ශාක අපිට දක්නට ලැබෙනවා මෙන්න මේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවල. ඒක නිසා අපිට දැන් ගත්තොත් එහෙම එක උස මට්ටමේ ශාක සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ ආය ස්පේස් එක එහෙම නැත්නම් හිදසක් තියෙනවා. ආය එක මට්ටමේ උස ශාක ටිකක් තියෙනවා. ඒ වගේම මේ ශාකවල කඳන් සමවිෂ්කම්භිකයි. මේ ශාකවල කඳන් මොකද වෙන්නේ? සමවිෂ්කම්භිකයි. පැහැදිලිද? මේ ශාක කඳන් කොහොමද තියෙන පුතේ? සමවිෂ්කම්භ විදියට තමයි මේ ශාක කඳන් ටික දක්නට ලැබෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තර මේ වගේ ස්තරී බවර්ණය පැහැදිලි. ඒ වගේම වර්ෂයේ පුරාවටම සදාහරිත බව, ඒ කියන්නේ තෙත් බව තියෙනවා. ඒක නිසා දැන් සමහර වෙලාවට මේ කොළවල තියෙන කොළ පැහැය අපිට අවුරුද්දේ ඕන කාලයක් දක්නට ලැබීමට හැකියාව තියෙනවා. ඉතින් හැම වෙලාවෙම මේ සිහින බඩට හිතින් මවා ගන්න පොඩි ජල පහරක් දිය පහරක් මේ ගස් දිගේ යනවා. ඇත්තටම ගස් වේරෙන්න තියෙන කාලයත් ඊටාම අල්පයි. හරි. ඒ වගේම තමයි මේ ගස් බොහෝ වෙලාවට සමවිෂ්කම්භිකයි. මුල් හරිය ටිකක් විශාල වුණාට බොහෝ දුරට මීටර් සාමාන්‍යයෙන් 5-20 ප්‍රමාණයක සමවිෂ්කම්භයක් අපිට දක්නට ලැබෙනවා. නේද? අපිට මේ බදන්න බැරි මට්ටමක ඊටම රූස්ස ගස් තමයි අපිට දක්නට ලැබෙන්නේ මෙන්න මේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවල. ඉතින් දරුවනේ මේ ශාක ගත්තොත් ඊටම
අපි ගත්තොත් එහෙම මේ ශාක විවිධත්වය ඊටම වැඩි මේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවල. විශේෂයෙන්ම අපේ තෙත් කලාපයේ දරුවෝ හොඳට දන්නවා මේ හොර දූණ නා මලබඩ වගේ ශාක නේද? එතකොට විශේෂයෙන්ම මේ ශාක තෙත් කලාපයට ආවේනික ජලයේ හොඳින් තියෙන පරිසරවල වැగిන ශාක ස්වල්පයක් තමයි මේ හොර දූණ නා මලබඩ කියලා මතක තියන්නේ. රයිට්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම මේ පස නිවර්තන තෙත් සදාහරිත වනාන්තරවල ඇත්තට පස નિසරුයි. ඇයි පස નિසරු වෙන්න හේතුව? මේ ශාක වලට හොඳට තෙත් බව තියෙනවා. ඉතින් ඒක නිසා මේ ශාක මොකද කරන්නේ හැම වෙලාවෙම පසේ තියෙන පෝෂක ශාකේ උරාගෙන මහා රුස්ස ගස් බවට පත් වෙනවා. ඒක අපිට අතින් අල්ලන්නත් බැරි රුස්ස ගස් බවට පත් වෙනවා. හේතුව තමයි තෙත් ගතිය තියෙන නිසා ශාක මුල් වලට වර්ධනය වීම හැකියාව තියෙනවා. ඒ වගේ මේ ශාක මුල් පස තුරට ගිහිල්ලා පස්වල තියෙන පෝෂක උරා ගැනීමත් කරනවා. ඒ වගේම තමයි දැන් මේ වැස්ස හැම වෙලාවම දැන් වටනොත් එහෙම හිතන්න අපි කොලයකට වතුර වැටෙන්න ගත්තොත් කොලේ කුණු වෙනව නේද? ඒ දේ නොවෙන්න මොකද වෙන්නේ? මෙන්න මේ දිය බේරීම සඳහා ඒ කියන්නේ වතුර බේරෙන්න මෙයාගේ අග්‍රය තියුණු විදිහට ඒ කියන්නේ කොලයකට වතුර වැටුනොත් ක්ෂණිකව ඒ වතුර ටික එතනින් ඉවත් වෙන්න හැකි ආකාරයට අනුවර්තනය වෙලා තියෙනවා මේ ශාක පත්‍රය. අපි දන්නවා මේ ශාක අපි ගත්තොත් හොර දූණ නා මලබඩ වගේ ශාක ගත්තොත් මේවා ඊටාම අධික දවමේ වටිනාකමකින් යුත් ශාක. ඒ වගේම තමයි අපි දන්නවා මේ ආරෝහක හා අපි ශාක. දැන් ශාකයක් ගත්තොත් මේ ශාකේ තියෙන ওই බෙනවල ඒ වගේම පොත්තේ වතුර රැඳෙන වෙනත් ස්ථානවල මොකද වෙන්නේ? තවත් ශාක වැඩිම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔය ගහක් ගස් ගත්තොත් මේවා දිගේ එතිලා ඉහළට ඇදීගෙන යන තවත් ශාකත් අපිට දක්නට ලැබෙනවා. ඒතර අපි කිව්වා බලන්න මේ නිවර්තන තෙත් සදාහරිත වනාන්තර ගත්තාම මේ වගේ ස්තරී භවණය පැහැදිලිව තියෙනවා. නිර්වියන, උපවියන, ඒ වගේම පඳුරු සහ යටි වගාව විදිහට විවිධ උස ප්‍රමාණවල චූටි මට්ටමේ ඉඳලා ඊටාම ඉහළ මට්ටම වෙනකම් layers එහෙම නැත්නම් තට්ටු අපිට වනාන්තර දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි අවුරුද්ද පුතාම මේකේ වර්ෂාව දක්නට ලැබෙන නිසා විශේෂයෙන්ම නියං කාලයක් නැති තරම් ඒක නිසා වර්ෂයේ පුරාවටම මේ ශාක පත්‍රවල දරුවනේ කොළ පැහැයක් අපිට දක්නට ලැබෙනවා. ශාක පත්‍රවල අපිට කොළ පැහැයක් දක්නට ලැබෙනවා. ඒ වගේම මේ වගේ ශාක කඳන් සම විෂ්කම්බිකයි මුල්ගරිය අරුණට පස්සේ එතනින් එහාට සම්පූර්ණ ඉහළට යනකම්ම ශාකයේ කඳේ විෂ්කම්භය බොහෝ සෙයින් සමානයි. දැන් අපි ගත්තොත් එහෙම මේ తত্ত্বය වෙනස් වෙනවා අපේ නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ගත්තොත් right. විශේෂයෙන් මේ සඳහා උදාහරණ මොනවද තියෙනවද? අපි දන්නවා සිංහරාජ හොඳ උදාහරණයක්. නේද? උදාහරණ තමයි සිංහරාජ. ඒ වගේම කන්නెలిය. මේ වගේ වර්ෂාව බහුර කලාපවල තියෙන වනාන්තර අපිට ගන්න පුළුවන් මොනවා කියලා නිවර්තන තෙත් සදාහරිත වනාන්තර කියලා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර. මේ කට්ටියගේ ස්තරී භවණය අපැහැදිලි. හේතුව තමයි විවිධ උස මට්ටම් වල ශාක තියෙනවා. ඒ වගේ මේ වගේ පතනශීලී ශාක විශේෂ තියෙනවා. දැන් අපි දන්නවා සමහරක් වෙලාවට මේ වියලි කලාපයේ ශාක අවුව කාලෙට එහෙම නැත්නම් මේ උෂ්ණත්වයේ ඉහළ යන කාලවලට පත්‍ර හැලෙනවා. ඇයි මේ පත්‍ර තිබ්බොත් පත්‍ර වලින් මොකද වෙන්නේ? උත්සේදනයට ලක් වෙලා පත්‍ර වලින් ජලය ඉවත් වීම සිද්ධ වෙනවා නේද? ඉතින් මේ ආකාරයට ජලය ඉවත් වීම නැවැත්වීමට එක උපක්‍රමයක් තමයි ශාක කොළ හැලෙන්න ගන්නවා වියලි කාලයට. එතකොට මේ වියලි කාලේ කොළ හැලුණාට පස්සේ මේකේ මොකද වෙන්නේ? උත්සේදනයක් සිද්ධ වෙන්නේ නැහැ නේ.
ඒ වගේම තමයි අපි මේ නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර ගත්තොත් මේ වගේ යටිරෝපණේ අපිට ඇවිදින්න එහෙම අමාරුයි නේ. සමහර වෙලාවට ওই නිදුකුම්බා වගේ කටු වැහෙනවා. ඒ වගේම අන්දර වගේ කටු සහිත ශාක තියෙනවා නේද? ඒ වගේම අපි එකී නොකී ওই ඉදි වගේ ශාක තියෙනවා නේද? මේවාගේ තියුණු උල් සහිත අපිට ශාක දක්නට ලැබෙනවා. ඉතින් මේ කටුපඳුරු නිසා සමහරක් වෙලාවට මේ කටුපඳුරු සහිත පරිසරයේ ජීවත් වෙන සතුන්ට මිනිසාගේ බේරලා ඒ වගේම තමන්ගේ උපද්‍රව ගෙන අනෙකුත් සතුන්ගේ බේරලා ජීවත් වීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ කදන් වල අතු බෙදීම බහුලව දක්නට ලැබෙනවා. සම විශ්කම්බික ශාක වෙනුවට මෙහිදී ගොඩක් වෙලාවට ශාක අතු බෙදිලා මම හිතන්නේ වටේම හොඳට ලොකු එක ගසක් වටේට නිකන් ගියක් වගේ හැදෙන ස්වභාවයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒ වගේම ඇත්තටම ශාක විවිධත්වය ගත්තොත් තෙත් කලාපයේ තියෙන ශාක ප්‍රමාණය අපිට හිතා ගන්නත් බෑ. හැබැයි වියලි කලාපයේ අපිට බොහෝ විට දක්නට ලැබෙන්නේ එක කොටසක් ගත්තාම එකම ජාතියේ ශාක. එහෙම නැත්නම් ශාක වර්ග කිහිපයක් තමයි දක්නට ලැබෙන්නේ. ඒක නිසා තෙත් කලාපයට සාපේක්ෂව මෙහිදී අපිට වනාන්තරවල ශාක විවිධත්වය ඊටම අඩුයි. එහෙනම් මේක ස්තරී භවනේ අර කිව්වා වගේ නිර්වියන උපවියන ඒ වගේ අපිට යටි වගා විදිහට අපිට එහෙම වෙන් කරලා හඳුනා ගැනීමට හැකියාවක් නැහැ නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරවල. ඉතින් මේ වියලි මිශ්‍ර සදාහරිත කියන එකේ තේරුම ප්‍රධාන වශයෙන්ම එක කාලයකදී වැස්ස ලැබෙනවා, තවත් කාලයක් තියෙනවා නියං කාලය, වියලි කාලයක් තියෙනවා. ඒ නිසා මේ ශාක තෙත් කාලයට ඇසිරෙන විදිහට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට වියලි කාලයේ හැසිරෙනවා. ඉතින් ඒක නිසාම මේ ශාක ගොඩක් ඒවා අපි කියව පතනශීලී ශාක. ඒ වගේම අපිට ස්තර වශයෙන් ගත්තොත් එහෙම දක්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසාම සමහරක් වෙලාවට අපිට මේකත් දිගේ දුවගෙන යන්න එහෙම ටිකක් අමාරුයි නේ. ඒ කියන්නේ කඩින් හැදිච්ච අඩිපාරක් නැත්තම් එහෙම දුවගෙන යාම ඉතාම අපහසුයි. ඉතින් ඒක ගොඩක් වෙලාවට ඒ පරිසරයේ ඉන්න ජීවීන්ට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා, සතුන්ට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම ශාක ගොඩක් වෙලාවට අතු බෙදිලා ඒක නිසා ශාකවල විශ්කම්බේ ඉහළට යද්දී ඊටම අඩු වෙනවා. තෙත් කලාපේන අපි කිව්වා ශාකය මුල ඉඳලා උඩට යනකම් විශ්කම්බේ බොහෝ දුරට සමානයි කියලා. ඒ වගේම ශාකවල විවිධත්වය තෙත් කලාපය තරම් නැහැ. එකම ශාක කිහිපයක් තමයි අපිට නැවත දක්නට ලැබෙන්නේ. අපි ගත්තොත් එහෙම මේ වියලි කලාපය තුල එහෙම නැත්නම් නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත කලාපය තුල ආර්ථික වශයෙන් ඊටාම වැදගත්යයි සම්මත මේ බුරුත, හල්මිල්ල, තේක්ක, නැදුන්, කළුවර වගේ ශාක තියෙනවා. ඉතින් අපි දන්නා මේ ශාක වලින් හැදිච්ච ගෘහ භාණ්ඩ ඒ වගේම ජනේල් දොරවල් වලට ඊටාම ඉහළ ඉල්ලුමක් තියෙනවා. මේ වගේ වාර්ෂික වලයන් ඒ වගේ වෛරම් ස්වභාවයන් නිසා අතරම ශාක වලට මේ ශාක වලින් හදන දව භාණ්ඩ වලට ඊටාම ආකර්ෂණීය බවක් ඇති ලැබිලා තියෙනවා. ඉතින් හැබැයි දැන් වෙද්දී අපිට මේ කළුවර වගේ ශාක කැපීමේ අයිතියක් නැහැ මම හිතන්නේ. ඒවා බොහෝ සෙයින් වර්ධ වේගන යන ශාක කොට අයිති වේගන තියෙනවා. ඒ වගේම තමයි මේ ශාකවල ඇත්තටම උත්සේදනය අවම වෙන්න. මොකද උෂ්ණත්වය වැඩි කලාපයකට තියෙන්නේ මෙයාලා. එතකොට උත්සේදනය අවම වෙන්න ශාකයේ උච්චර්ම මොකද වෙලා තියෙන්නේ? ඝන උච්චර්මයන් පිහිටනවා. ඒ ඝන උච්චර්මයක් පිහිටන නිසා උත්සේදනය අවම වෙලා ශාකය හරහා ජලය වාෂ්ප වීම අඩුයි. දැන් නිවර්තන තෙත් සදාහරිත වනාන්තර ගත්තොත් හැම කාලෙම වතුර. ඇති වෙන්න වතුර. හැබැයි අපි මෙයා ගත්තොත් එහෙම මෙයාගේ බොහොම කාලයක් තුල තියෙන්නේ වියලිභාවයක්. ඒක නිසා මේ වියලිභාවය නිසා උච්ඡේදනය පුළුවන් තරම් අවම වෙන්න ඕනේ. නැත්තම් ශාකය මොකද වෙන්නේ? වේලිලා මැරිලා යනවා ජලය උරා ගන්න බැරි වුණොත් එහෙම. ඒ වගේම තමයි මේ රිටිගල, ඒ වගේම අපි දන්න ඔය වියලි කලාපයේ තියෙන පිදුරංගල වගේ වනාන්තර, ඒ වගේම සීගිරිය ආශ්‍රිත වනාන්තර, මේ වගේ වනාන්තර අපි ගත්තොත් එහෙම මේ වනාන්තරවල මොකද වෙන්නේ? අපි දන්නවා මේ වනාන්තරවල
තමයි අපිට නිවර්තන වියලි මිශ්‍ර සදාහෘත වනාන්තර ගොඩේහිලා සැලකෙන්නේ. විශේෂයෙන්ම ඔය වියලි කලාපේ අපි උඩවලව පැත්තට ගියොත් එහෙම උඩවලව වැව් ආශ්‍රිතව ඒ වගේම අපි ගත්තොත් කලාවැව ඉස්මත්තේ තියෙන වනාන්තර ටික ඒ වගේම පරාක්‍රම සමුද්‍රයේ ඉස්සරහාතේ තියෙන වියලි කලාපයේ තියෙන ජලාශත් එක්ක ජලාශ ඉස්මත්තේ තියෙන වනාන්තර සියල්ලම නාචාදුව ගත්තොත් නාචාදුවේ හොඳ මේ ලක්ෂණ ටික දක්නට ලැබෙනවා. ඉතින් අපිට මේ වනාන්තර මේ ලක්ෂණ දක්නට ලැබෙන්නේ වියලි කලාපයේ තියෙන වියලි කලාපීය වනාන්තරවල. එතකොට අපි ගත්තොත් එහෙම ඊළඟට තියෙනවා මේ නිවර්තන කඳුකර වනාන්තර. අපි දන්න මේ කඳුකර වනාන්තරය ගත්තොත් කඳුකරයේ මුදුනේ ඊටා විශාල සුළං ප්‍රවාහ ගලාගෙන යනවා. කඳුකරයේ මුදුනේ ඊටාම විශාල සුළං ප්‍රවාහ ගලාගෙන යනවා. ඒ නිසා මේ ශාක මේ හුළඟත් එක්ක ඇඹරෙනවා. ඒ ඇඹරෙන නිසා ශාකයකට ඉහළට වැඩිම එහෙම නැත්නම් උස යාම පාලනය වෙලයි තියෙන ධර්මනේ. ශාකයක් උස යාම පාලනය වෙලා තියෙනවා. මොකක් නිසාද? මේ ශාකයක උස පැවැත්වීමට නම් හුළඟ අඩු පරිසරයක් සහ ආරක්ෂාවක් තියෙන්න ඕනේ. හැබැයි කඳුකරයක් මුදුනේදී මේ කන්ද මුදුනේදී ගලාගෙන යන අධික සුළං ප්‍රවාහ නිසා මෙහෙම කඳ ඇඹරිලා ඊටම මිටි ශාකය එහෙම නැත්නම් කුරු ශාක තමයි අපිට දක්නට ලැබෙන්නේ. ඒ වගේම අපි දන්නවා අපි බොහොම කැමති කඳු නගින්න. හේතුව තමයි මේ කඳු වල බොහෝ වෙලාවට අඛණ්ඩ වියනක් සහිත ගස්පතරක් තියෙනවා. ඒක නිසා සෙවණ ලැබෙනවා මේ කඳු බොහෝමයක් කඳු වල. ඒ කියන්නේ ගල් සහිත කඳු නෙමෙයි පස් සහිත කඳු නම් ඒ කඳු වල අතරම මේ හොඳ වියනක් තියෙනවා. ඒ වගේම මේ ඝන අතුපතරින් හැදිච්ච මං කියපු විදිහ අතු වලින් හැදිච්ච පැතලි මුදුනක් තියෙනවා. අපිට කන්ද වෙනමයි ගස් වෙනමයි හඳුනා ගන්න බෑ. බොහෝ වෙලාවට කන්දේ හැඩයටම ගස් ටික වැවිලා තියෙනවා. ඇත්තටම පැතලි මුදුනක් තමයි පවතින්නේ. ඒ වගේම අපි ගත්තොත් මේ කඳන් ගත්තොත් ශාක කඳන් අපි දන්නවා ජලය කඳු මුදුනේ සිට ගලාගෙන එනවා. ජලය කඳ මුදුනේ ඉඳලා ගලාගෙන එනවා. එතකොට මේ ජලය කඳු මුදුනක සිට ගලාගෙන එද්දි දරුවනේ මොකද වෙන්නේ? ඔව් අපි දන්නවා පාසි බැඳෙනවානේ. එතකොට මේ ශාක කඳන් මත ඊටාම හොඳින් ඝනව වැදිච්ච හොඳින් වර්ධනය වෙච්ච විවිධ පාසි වර්ග දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මේ පැහැදිලිව හොඳ ඝනව වැවිච්ච මේවා පෑගෙනවා ගොඩක් අඩුයි. ඒක නිසාම මීවන සහිත යටි වගාවකුත් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම මේ ශාක පැහැදිලිව ඝනව වැඩිච්ච මීවන ශාක සහිත යටි වගාවකුත් අපට දක්නට ලැබෙනවා. එහෙනම් අපි ගත්තොත් නිවර්තන කඳුකඩ වනාන්තර මේ ශාක කුරුයි. ඒ වගේම ඇඹරීගේ ශාක කඳන් වලින් යුක්ත වෙනවා. ඒ වගේම අඛණ්ඩ වියනක් සහිතයි. ඒ වගේම ඝනව විහිදුණු අතුපතරින් සැදිච්ච පැතලි මුදුනක් පවතිනවා. ඒ වගේම කඳන් මත ඝනව වැඩුණු පාසි තියෙනවා. ඒ වගේම පැහැදිලිව ඝනව වැඩුණු මීවන ශාක සහිත යටි වගාවකුත් අපට දක්නට ලැබෙනවා. එහෙනම් මේක තමයි මේ කඳුකර වනාන්තරවල ප්‍රධාන ලක්ෂණ. දැන් මේ ටික අපි සංසන්දනය කරමු බලන්න චුට්ටක්. අපි මේකේ උදාහරණ ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ බෝපත්තලාව ඒ වගේ පිබුදුරාගල අපි දන්නා මේ කිකිලියාමාන වගේ වනාන්තරවල අපිට මේ ලක්ෂණ දක්නට ලැබෙනවා. ඒ වගේම හග්ගල ආශ්‍රිතවත් අපිට මේ ලක්ෂණ දක්නට ලැබෙනවා. මේ වගේ පත්‍ර තලය මේ පත්‍ර තලයේ ඊටාම කුඩා පත්‍ර තලයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේකේ පත්‍ර තලය ඊටාම කුඩා පත්‍ර තලයක් සාමාන්‍ය සාපේක්ෂව කුඩා පත්‍ර තලයක් තමයි දක්නට ලැබෙන්නේ. දැන් චූට්ටක් මතක් කරන්න. වනාන්තර වර්ග තුනක් ගැන අපි කිව්වා. මොනවද කිව්ව තුන? නිවර්තන තෙත් සදාහරිත වනාන්තර, නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර, නිවර්තන කඳුකර වනාන්තර. නේද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම දැන් ඔබ කල්පනා කරන්න බලන්න ඔබට මේ කට්ටියගේ තියෙන ශාක උදාහරණ මොනවද? දැන් පොඩි වගුවක් ගහ ගන්න බලන්න. හරිද? දැන් මේක මේ වගේ දෙයක් අධ්‍යයනය කරද්දී ඔබ මෙන්න මේ වගේ උපක්‍රමයක් පාවිච්චි කරන්න. එකයි හරි
චුට්ටක් පාත් කරන්න. හරි. මේකේ දාන්න එකක දාන්න වනාන්තර වර්ගය. වර්ගය. තන තෙත් සදාහරිත. නිවර්තන වියලි මිශ්‍ර සදාහරිත. නිවර්තන කඳුකර. මේ ටිකට ප්‍රධාන වනාන්තර වර්ග තුන. රයිට්. ඊට පස්සේ පළවෙනියටම දාන්න ලේසිම දේ ශාක වර්ග. වැවෙන ශාක වර්ග ටික. හරි. මේකේ අපිට ලියන්න පුළුවන් හොර දූන නා මලබඩ. රයිට්. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් උදාහරණ. මේ වනාන්තර වලට උදාහරණ. හරි. සිංහරාජ කන්නැලිය. ඊට පස්සේ පත්‍රවල ස්වභාවය. ඊට පස්සේ පත්‍රය කොහොමද මේකේ තියෙන්නේ? දිය බේරීමට තියුණු දාර සහිත පත්‍රය. ඊට පස්සේ ශාක කඳ. මේක සමවිෂ්කම්බිකයි. බොහෝ දුරට සමවිෂ්කම්බිකයි. බොහෝ දුරට සමවිෂ්කම්බිකයි. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් නම් මේකේ ස්තරී භවනය. හරි. අපිට මේක ඕනනම් ලියන්න පුළුවන් ස්තරී භවනය. නිර්වියන උපවියන ආදී විදියට මේක ස්තරී භවනයට ලක් වෙලා තියෙනවා නේ. හරි. අය මොනවාද වෙනත් විශේෂ ලක්ෂණ ලියන්න පුළුවන්. හරිද? මේ වගේ හොඳ වගුවක් ගහගෙන තමයි විසි. නැත්නම් මේ ඔක්කොම ටික වෙන වෙනම තිබ්බොත් අපිට පාඩම් කරගන්න අමාරුයි නේ. මේ වගේ හොඳ වගුවක් ගහලා දරුවනේ මේ වගුව සම්පූර්ණ කරගත්තා නම් ඔබට ඉතාම පහසුයි මේ වනාන්තර පිළිබඳව සාකච්ඡා කරගෙන යන්න. හරි. එතකොට විශේෂ කරුණු යටතේ අපිට ලියන්න පුළුවන් ආර්ථික වශයෙන් වටිනා ශාකද තියෙන්නේ. හරිද? යටි වගාවට මොනවද තියෙන්නේ? ඒ වගේ දේවල්. හරිද? යටි වගාවට පාසි එහෙම දක්නට ලැබෙනවද නැද්ද? රයිට්. පස මොන වගේද? නේද? පසේ ස්වභාවය අන්න ඒ වගේ දේවල් විශේෂ කරුණු කියලා යටම තව කොලම් එකක් දාලා රෝ එකක් දාලා ලියාගෙන මේ හැකියාව තියෙනවා උඩ. හරි. හරි. අපි මේ ටික ගැන කතා කරා. රයිට්. පුතේ අපි ඊළඟට කතා කරමු මෙන්න මේ වනාන්තර වල තියෙන වැදගත්කම. අපි දන්නවා මේ වනාන්තර තියෙන නිසා ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා වෙනවා. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට ගොවීන් කෑ ගහනවා මේ නියං කාලේට වතුර නැහැ කියලා. දැන් අපි ගත්තොත් එහෙම මේ වැව් ඉස්මත්තේ තියෙන ජල පෝෂක ප්‍රදේශ. මේ ජල පෝෂක ඉස්සර කාලේ ඈත අතීතයේ වනාන්තර දරුවනේ. මේ වනාන්තර වලට වැටෙච්ච වැස්ස ඊටම තෙතමනේ ආරක්ෂා වෙච්ච පරිසරයක් තුලින් ඇවිල්ලා තමයි වැව් පිරුනේ. ඒ නිසා තමයි ඔය නුවර කලාවිය
ඒ වගේ රජරට මේ ප්‍රදේශවල තිබ්බ වැව් මහා සමුද්‍ර වගේ ඊටම අලංකාර ලෙස ගොවි ජනයාගේ ලංකාවේ සහල් පිටරටවලට අපනයනය කිරීමට පවා සම්පෝෂිත ආර්ථිකයක් ලැබුණේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ ජල පෝෂක ආරක්ෂා වෙන්න, මේ ජල පෝෂකවල තෙතමනය ආරක්ෂා වෙන්න, ඒ වගේම මේ ජල පෝෂකවලට ලැබෙන එහෙම නැත්නම් වැව් ඉස්මත්තට මේ වැව් තාවුලට වැටෙන ජලය වැව් වලට එන්න, ගංගා ඇලදොල වලට එන්න නම් අනිවාර්යයෙන් මොකද වනාන්තර සහිත වටපිටාවක් අත්‍යවශ්‍ය වෙනවා. දැන් බලන්න ඒවා හෝටල් ඉදි කරලා ජනාවාශ ඉදි වෙලා මේ ඉදි කිරීම නිසා සමහරක් අනවශ්‍ය ඉදි කිරීම නිසා මොකද වෙලා තියෙන්නේ? ඔව් මේ ජල පෝෂක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා මොකද ඒ වගේ තිබ්බ වනාන්තර නැති වෙනවා. හැබැයි ඔක අනිත් පැත්තකුත් තියෙනවා. සමහරක් වෙලාවට සංචාරක කර්මාන්තය කරන්න ඊටම අලංකාර ලෙස පරිසරයට අනුරූප වෙලා පරිසරයත් ආරක්ෂා කරගෙන හදපු හෝටල් එහෙම නැතුව ආද නෙවෙයි. හැම වෙලාවෙම අපි හෝටලයක් හදනවා කියද අපේ කට්ටිය බලන පැත්ත තමයි විරුද්ධ වෙන එක. නෑ සමහරක් අපි දැකලා තියෙනවා නංග වශයෙන් මම කියන එක හරි නෑ. හැබැයි සමහරක් හෝටල් ඉදි කරලා තියෙනවා මේ පරිසරය තවදුරටත් අලංකృత කරලා. මේ ගස් එක පැලයක් හිටද්දි පැල 10ක් විතර හිටවලා තියෙන පරිසරයටම අනුකර්තනය වෙලා ඊටම අලංකාර විදිහට මිනිසාට පරිසරයේ සුන්දරත්වය විඳින්න, සතුන්ට නිදැල්ලේ ජීවත් වෙන්න මේ කියන හැම දෙයක්ම ආරක්ෂා වෙන ආකාරයටත් මේ ජල පෝෂක ආහාරණත් සංචාර කර්මාන්තයෙම දියුණු වෙලා තියෙනවා. ඉතින් පාර්ශ්වික ආධුනික වැලැක්වීම අපි කිව්වා ඉස්සරලා මේ ශාක තියෙද්දි ශාක මුල් මගින් ඒ වගේම යටි වගාවන් මගින් පඳුරු මගින් පස හොඳින් ආවරණය වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි පස හොඳින් තදින් බැඳිලා තියෙන්නේ. ඉතින් මේ පස තියෙන ශාක ගැලවිලා ගියාට පස්සේ මුල් දිරනවා. මුල් දිරුවාට පස්සේ පස බුරුල් වෙනවා. සමහරක් වෙලාවට නායම් තත්ත්ව ඒ වගේම ඔබ දන්නවා ඔය වැව් වල එහෙම තියෙන වැව් බන්ට් වල තියෙන ගස් කපලා දැම්මට පස්සේ මේ බන්ට් එක පවා පුපුරලා යන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි වැව් ඉස්මත්තක තියෙන ජල ඉස්මත්තක තියෙන පස හොදාගෙන ඇවිල්ලා අපේ ජලාශ ජල පෝෂක ඒ වගේම තමයි අපේ ජල මූලාශ්‍ර පිරලා ගිහිල්ලා අපිට වියලි කාලේට ජලය ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා මේ පාර්ශ්වික ආධාරය පස සෝදාගෙන යාම වැළැක්වීම සඳහා දරුවනේ මෙන්න මේ ශාක වනාන්තර තිබීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි අපි දන්නා මේ පරාගකාරකයන්. ඒ වගේම බීජ හා ඵල ව්‍යාප්තියට සිද්ධ කරන ව්‍යාප්තිකාරකීට ආරක්ෂාව රැකවරණය සැපේනවා මේ වනාන්තර තුලදී. මෙයාලට හැකියාව තියෙනවා ශාක ප්‍රචාරණය ඒ වගේම ඵල හට ගැන්වීම වගේ දේවල් කරන අපි පරාගකාරකීන් ඒ වගේම බීජ සහ ඵල ව්‍යාප්තකාරකීන් ආරක්ෂා වෙනවා ඔවුන්ට තමන්ට හානි කරන ව්‍යාධි ජනකයින් ඒ වගේම තමන්ගේ සතුරන්ගෙන් ආරක්ෂා වෙලා තමන්ගේ කාර්යය කරගන්න වනාන්තර තියෙනවා නම් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ වනාන්තර වලින් අපිට හොඳ ආර්ථික වාසි ලබා ගන්නත් පුළුවන්. දව ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම පරිණත වෙච්ච ශාක ඒ වගේම අපි දන්නවා ටික කාලයකින් ඔය හුලඟට වගේ වැඩිච්ච ශාක අරගෙන රෙසින, ටැනින් සහ මැලියම් ඒ වගේම තන්තු ඖෂධ ඔබ දන්නා වේවැල් ආහාර ආදී විදිහට මේ ශාක අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන්. අපි දන්නවා කැලේකට ගියොත් අපිට අවශ්‍ය ආහාර සම්පාදනය කරගන්න හැකියාව තියෙනවා. ඉස්සර හිටපු ආදිවාසී ජනයා මේ කැලේ තිබ්බ වනයේ තිබ්බ ගෙඩි ගස් වල තිබ්බ මුල් පොතු අරගෙන ඒ වගේම සමහරක් වෙලාවට මේ ගොබ කාලා ජීවත් වෙච්ච කාලයක් තිබුණා. ඒ වගේම තමයි අපි දන්නා ඖෂධ වශයෙන් ගත්තොත් එහෙම මේ වනාන්තරයකට ගියාට පස්සේ අපි දන්නවා දේශීය ඖෂධ විද්‍යාවට අනුව මම හිතන්නේ ඉවතලට කිසිම ශාකයක් නැහැ බෙහෙතකට ගන්න නැති. නේද? අපි දන්නවා සමහරක් බටහිර වෛද්‍ය විද්‍යාවේ හොඳ කරන්න බැරි බෙහෙත් ලෙඩ රෝග පව හොඳ කරන්න දේශීය ශාක තියෙනවා. සමහරක් ඒවා ලංකාවට පමණක් ආවේනික ශාක. ඒ වගේ ශාකවල තියෙන ආර්ථික වටිනාකම මේ මුදල් බවට පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා මේ වේවැල් කර්මාන්තය, ඒ වගේම කැටයම් කර්මාන්තය වගේ කර්මාන්තත් මේ වනාන්තර ආශ්‍රිතව කරගෙන යෑමේ හැකියාව තියෙනවා වනාන්තර වලට හානි නොවන පරිදි. ඒ වගේම තමයි සංචාරක කර්මාන්තය පවත්වා ගන්න සමහරක් රටවල් තියෙනවා. මේ රටවල් වල
කැලේ නැහැ. විශේෂයෙන්ම කාන්තාර ප්‍රදේශවල කැලේ නැහැ. ඉතින් ඒ කට්ටිය කැමති ලංකාවට ඇවිල්ලා පරිසරයේ අත්විඳලා සංචාර කර්මාන්තයේ ඒකට සංචාරකයන් විදිහට මේ රටේ ඇවිදින්න. ඉතින් ඒ වගේම තමයි තවත් වෙලාවට දේශවල ඉන්න විශේෂයෙන්ම කඳු නගින්නන් ඉන්නවා. ඒ වගේම විවිධ ශාක පිළිබඳ පරීක්ෂණ පවත්වන පරීක්ෂකයින් ඉන්නවා. ඔවුන්ට හොඳ වනාන්තර සමූහයක් වන විවිධත්වයක් ශාක විවිධත්වයක් තිබ්බොත් තමයි ඔවුන් අපිට රටට ඇවිල්ලා මේ සංචාර කර්මාන්තයේ යෙදෙන්නේ. ඒ වගේ අපි දන්නවා මේ ස්වභාවික වශයෙන්ම රටකට අලංකරණයක් දෙනවා වනාන්තර. ඒ වගේම අපි ගත්තොත් ශාක ගත්තොත් මේවා ඊටාම අලංකෘත වෙනවා. එතකොට අපි කතා කරා ප්‍රධාන වශයෙන්ම ජල පෝෂක ආරක්ෂා වීම, පාංශු ඛාදනයේ වැළැක්වීම, ඒ වගේම පරාගකාරකයන් සහ ඵල ව්‍යාප්තකාරකයන් නැවැත්වීමට ආරක්ෂාව සැපයීම, ඒ වගේම ආර්ථික වශයෙන් වටිනාකමක් සහිත ශාක අපිට ගන්න පුළුවන්. ඒ වගේම සංචාර කර්මාන්තය පවත්වාගෙන යාම, ඒ වගේම ස්වභාවික අලංකාරය පවත්වාගෙන යාමත් අපිට කළ හැකි වෙනවා. ඒ වගේම තමයි අපි දන්නා මේ වනාන්තර ජීවීන්ට හොඳ වාසස්ථානයක්. අපි දැකලා තියෙන සමහරක් ජීවීන් ඔවුන්ගේ වනාන්තර අහිමි වුණාට පස්සේ ගම් වදිනවා. වල්ලලි, මුවෝ, ඌරෝ, මීමින්නෝ ඉත්‍යාව වගේ අහිංසක සත්තු. අලි කියද්දී අහිංසකත් නෑ සමහර වෙලාවට. ඒක ඇත්තටම ප්‍රශ්න වෙලා තියෙන්නේ ඔවුන්ට ඉන්න පරිසරයක් නැති නිසා, ඔවුන්ට ආහාර ලබා ගැනීමට පරිසරයක් නැති නිසා දරුවනේ. මොකද සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන්ට මිනිසා සිටින පරිසරයන්ට ඒමට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි දන්නවා මේ සතුන්ට ඉතාම හොඳ වාසස්ථානයක් ඊටත් අතීත කාලය තුල මිනිසාටත් හොඳ වාසස්ථානයක් වෙලා තිබ්බා ආදිවාසී ජනතාව ජීවත් වෙන කාල තුල මේ වනාන්තර. අපි දන්නවා සුලිසුලන් වගේ කාලය එනවා. මේ සුලිසුලන් වගේ කාලයේදී සුලම් බාධකයක් විදිහට රටකට සුලිසුලඟක් ගලාගෙන එද්දී ඒ රටේ තියෙන වාසස්ථානවලට, ඒ වගේම අපේ නිවාසවලට, ඒ වගේම වෙනත් ඉදිකිරීම් වලට හොඳ බාධකයක්, සුලම් බාධකයක් තමයි මේ වනාන්තර කියලා කියන්නේ. හරි. එතකොට මේ වනාන්තර වලින් ලොකු සුළඟක් ආවොත් ඒ සුළඟ පාලනය කරලා තමයි රට තුළට ඒ සුළඟ එන්නේ. ඒකට දරන්න පුළුවන් මට්ටමකට වෙනවා. ඉතින් ඔබ චුට්ටක් කල්පනා කරන්න බලන්න ඔය මුහුද දෙසින් එන සුළඟ එකපාරම රටට ආවොත් එහෙනම් මොකද වෙන්නේ? ඔව්නේ. ඔය සුලි කුණාටුව ස්වභාවයක් තමයි හැම වෙලාවෙම දක්නට ලැබෙන්නේ. ඉතින් මේ ශාක රටවටේ තියෙන නිසා, ඒ වගේම අපේ අවට පරිසරයේ ශාක තියෙන නිසා අපි යම් තාක් දුරකට ආරක්ෂාවක් ලබනවා සුලම් බාධකයක් විදිහට මෙන්න මේ ශාක ක්‍රියාත්මක වෙන නිසා. අපි දන්නවා යම්කිසි රටකට ඒ රටේ තියෙන සියලුම ශාක විශේෂවල ප්‍රභේද වලට අයත් ජාන එකතුවට අපි කියන ජාන කිටුව කියලා. මේක හැම වෙලාවම අහන ප්‍රශ්නයක් දරුවනේ. බලන්න. අපි දන්නවා යම් රටක ඇති විවිධ විශේෂවලට හා විවිධ ප්‍රභේදවලට අයත් ජාන එකතුව ජාන කිටුව. මේ රටකට ජාන කිටුව කියන්නේ ඊටම සම්පතක්. මේ ජාන කිටුව තුල සමහරක් වෙලාවට තියෙනවා ඒක දේශීය ශාක. නේද? අපි සමහරක් වල්ලපට්ට විශේෂ, ඒ වගේම අපි දන්නවා ඔය පඬු කරඳ කියන ශාකය. නේද? ක්‍රුඩියා සෙලනිකා ශාකය වගේ ලංකාවට ඒකදේශීයව ආරක්ෂා වෙච්ච සමහරක් ශාක තියෙනවා. මේ වගේ තියෙන ජානවල එකතුව ජාන කිටුව. ඉතින් මේ වනාන්තර පැවතුනොත් තමයි ශාක වලට පැවතීමේ හැකියාව තියෙන්නේ. එහෙම තියෙනවා නම් මේ ජාන කිටුව ආරක්ෂා වෙනවා. එහෙම නැත්නම් රටේම තියෙන ජානවල එකතුව ආරක්ෂා වෙන්න නම් මොකද වෙන්නේ? විශේෂයෙන්ම ඒකදේශීය ශාක වලට ආරක්ෂාව සැපෙන්න නම් මේවා හොඳ වනාන්තර තුල නිදහසේ ස්වභාවිකව වැඩි යුතු වෙනවා. ඒ වගේම තමයි මෙතන කියලා තියෙනවා මේ ඒකදේශීය ශාක හා සම්බන්ධයි. ඒතර අපි ගත්තොත් එහෙම පාංශු ඛාදනය වළක්වා ගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම සංචාර කර්මාන්තයට, ඒ වගේම ජල පෝෂක ආරක්ෂා වෙනවා. ඒ වගේම ස්වභාව අලංකරණය, සංචාර කර්මාන්තය, ඒ වගේම සතුන්ට හොඳ වාසස්ථානයක්, ජාන කිටුව ආරක්ෂා වෙනවා. සුලම් බාධකයක් ලෙස ක්‍රියා කරනවා. මේ වගේ විවිධ මාසයක් කතා කරත් වනාන්තරයක තියෙන වාසිනම් දරුවනේ කතා කරලා ඉවර වෙන්නේ නැහැ. ඊට අමතරව ප්‍රධාන වශයෙන් අපි ආහාර විදියට
ගෘහ නිර්මාණ කර්මාන්තයට ඒ වගේම ඖෂධ විදිහට ලබා ගැනීමේ හැකියාවක් ඖෂධ විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා මේ ශාකවල. හරි. අපි ගත්තොත් එහෙම අපි ඉස්සරහට යම් බලන්න. අපි දන්නවා වන වගා. දැන් වනාන්තර විනාශ කරගෙන යනවා. විවිධ දේශපාලන අධිකාරීන්, බල අධිකාරීන්, ඒ වගේම වන හොරුන් මොකද කරන්නේ? වනාන්තර විනාශ කරනවා. ඉතින් මේ වනාන්තර විනාශ කරනවත් එක්කම වගේම රටකට වනාන්තරවල තියෙන දැවවල අවශ්‍යතාවයක් එනවා. මේ කියන අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා කේතුදර වනාන්තර වල වැවිච්ච සමහරක් ශාක ලංකාවට ගෙනල්ලා වන වගා විදිහට හිටවලා තියෙනවා. විශේෂයෙන්ම ඔය පයිනස් වගේ ශාක. අපි ගත්තොත් එහෙම මේ සෞම්‍ය කලාපීය රටවල දක්නට ලැබෙන වනාන්තර තමයි කේතුදර වනාන්තර කියලා කියන්නේ. ලංකාවේ ස්වභාවික සෞම්‍ය කලාපයක් නොවන නිසා අපේ රටේ කේතුදර වනාන්තර ස්වභාවිකව දක්නට ලැබෙන්නේ නැහැ. දැන් බලමු මේ ලංකාවට කොහොමද මේ ශීත ඍතු වලට ඔරොත්තු දීපු කේතුදර වනාන්තරවල වටිනාකම. අපි දන්නවා මේ කේතුදර වනාන්තර අධික ශීතලට අධික උෂ්ණත්වයට දෙකටම ඔරොත්තු දෙනවා. මේ බලන්නකෝ ශීත ඍතු වලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා, ශුෂ්ක පරිසර වලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ සීතලට රස්නට දෙකටම ඔරොත්තු දෙනවා මේ කේතුදර වනාන්තර. ඒක නිසා විශේෂයෙන්ම ඔය පයිනස් වගේ ශාක සහිත ශාක තමයි මේ කේතුදර වනාන්තර වලට ගැලපෙන්නේ. ඉතින් ලංකාවේ මිනිසා විසින් වගා කරපු ලද කේතුදර වනාන්තර සල්පේ බැගින් දක්නට ලැබෙනවා. අපි බලමු ඇයි මේ අපේ රට වගේ රටකට කේතුදර ශාක වැදගත් උනේ කියලා. හරි. විශේෂයෙන්ම මේ කඳුකරේ ජල පෝෂක ඇතැම් පරිසර විනාශකාමීන් විසින් වනාන්තර හෙළි කරා. ඉවක් බවක් නැතුව මේ හෙළි කිරීම නිසා මේවා නායයන්ට එහෙම නැත්නම් හායනයට ලක් වෙච්ච බිම් මොකද වෙන්නේ? කඩාගෙන බිඳගෙන පොළොව පැත්තට එන්න ගත්තා. මේක නිසා ජීවිත හානි වුණා, ජලාශ වලට හානි වුණා, ජල පෝෂක වලට හානි වුණා. ඒක නිසා මේ සමස්ත ක්‍රියාවලියම ඊටම කෙටි කාලයකදී බිඳ වැටෙන තත්ත්වයක් පත් වෙන්න ගත්තා. ඉතින් මේක නිසා දේශීය ශාක පාවිච්චි කරලා මේ වනාන්තර වගා කරන්න විවිධ උත්සාහයන් විවිධ පාර්ශ්වයන් විසින් උත්සාහ කරා. ඒත් මේ උත්සාහයන් බොහොමයක් සාර්ථක වුණේ නැහැ. ඒකට හේතු ගොඩක් තියෙනවා. කොතරම් සත්කාරයක් කරන්න උත්සාහ කරත් සමහරක් වෙලාවට මේ අපේ දේශීය වනාන්තර ඇති වෙන්න දිග කාලයක් ගත වෙනවා. ඉතින් මේක සන්තතිකව ක්‍රියාත්මක වෙන්න ඒ කියන්නේ ශාක විනාශ වෙද්දී අයපාරක් ශාක ගොඩනගෙන්න අවුරුදු 100,000 ගාණක් යන තත්ත්වයක් තමයි දේශීය ශාකත් එක්ක පේන්න ගත්තේ. හේතුව තමයි මේවා බොහෝම පරිසරයට අනුගත වෙච්ච ඒ අදාළ පරිසරය තුලම වැවෙන දේවල්. ඒ වගේම තමයි මේ වගේ බීජ ලබා ගන්නත් ටිකක් අමාරුයි. විශේෂයෙන් මේකේ පැලැටි ලබා ගන්න එකත් තරම පහසු කාර්යයක් වෙච්ච නැහැ. ඉතින් ඒ වගේම තමයි මේ දේශීය ශාකයක් වර්ධනය වෙන්න අවුරුදු 50ක් 60ක් ගත වෙන්න ගත්තා. හැබැයි මේ වගේ දෙයක් ගියොත් එහෙම අපේ මේ විනාශයට ලක් වෙච්ච එලිපිහෙලි වීමට ලක් වෙච්ච වනාන්තර එලි වෙච්ච නිසා තිබ්බ මේ කඳුකර බිම් වගේ බිම් තවදුරටත් පරිසරයේ තියාගන්න හැකියාවක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම ඔය තේ වගාවන් කරලා අතාරින්න ගත්තා, රබර් වගාවන් කරලා අතාරින්න ගත්තා. ඉතින් ඒක නිසා මොකද කරේ? අපිට දේශීය ශාක වගා කරන්න ගත්ත උත්සාහයන් බොහොමයක් අසාර්ථක වුණා. වගේම දේශීය ශාක ඒ අලුත් පරිසරයට හැඩගැසෙන්න, හුරු වෙන්න සහ පරිසරය තුල වැවෙන්න ගියපු කාලය ඊටම වැඩි නිසා ඒකට විකල්ප විදිහට මොකද වෙන්න ගත්තේ? විකල්ප වනාන්තර කෙරෙහි අවධානය යොමු කරන්න, විකල්ප ශාක කෙරෙහි අවධානය යොමු කරන්න සිද්ධ වුණා. එතකොට අපි දන්නවා මේ ලංකාවේ තිබ්බ මේ දේශීය ශාක ගොඩක් ඒවා වනාන්තර තුල තමයි හැදුනේ. එයාට අවුව වැඩියෙන් වැටුනොත් එහෙම දරන්න බෑ. ඒක නිසා මේ විවෘත පරිසර තත්වයන්ට අපේ දේශීය ශාක බොහොමයක් සූදානම් වුණේ නැහැ.
අපි දැනටත් පැලයක් හිටවනවා නම් අපි කොහොමද හිටවන්නේ? පැලේ හිටලා පොඩි පරණ අත්තක් එහෙම ගහනවානේ. ඇයි හේතුව? නැත්තම් අවුව එකපාර වැටුනොත් එහෙම අර පැල ඇටිය විනාශ වෙනවා. ඉතින් ඔය වැඩේ සම්පූර්ණ මහා ලොකු පරිමාණයේ වනාන්තරය වගා කරදි කරන්න බෑනේ. ඒක නිසා මේ පස මතු පිට නිරාවරණය වෙලා තිබ්බ ප්‍රදේශ ඉතාම ඉක්මනින් විසඳුමක් අවශ්‍ය වුණා. එහෙම විසඳුමක් ගත්තේ නැත්නම් රටේ ගංගා ඇලඳුල හිඳී යන්න පුළුවන්. ඒ වගේම ජීවිත දහස් ගණක් හානි වෙන්න පුළුවන් නේද? අපේ භූ විෂමතාවන්ට විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් මේ කියපු එකී මෙකී නොකී බොහොමයක් ගැටලු निराකරණය කර ගැනීම සඳහා පයිනස් වගේ ශාක ලංකාවට හඳුනා දෙන්න තීරණය කරා. ඉතින් පයිනස් ශාක ලංකාවට හඳුන්වා දෙන ප්‍රධාන හේතු කිහිපයක් තිබුණා. පළමුව මේ තමයි මේ નિසරු බිම් වල පවා වගා කරන්න පහසුයි පයිනස් ශාකය. පයිනස් ශාකයට හැකියාව තියෙනවා નિසරු බිම් වල පවා වගා කරන්න. ඒ වගේම මේ පයිනස් අපේ දේශීය ශාක වලට සාපේක්ෂව ඊටාම අධික වර්ධන වේගයක් තියෙනවා. මෙයාට හැකියාව තියෙනවා ඊටාම වේගයෙන් වර්ධනය වෙන්න. ඒ වගේම මේවා වගාවට ඉඩකඩ තියෙන ඔය ගස් කපලා අයින් වෙච්ච ප්‍රදේශවල පරිසරයට ඊටාම සාර්ථකව අනුගත වෙලා වගා කළ හැකි බවක් තිබුණා. ඒ වගේ මේක සෞම්‍ය කාලගුණ රොත්තු දෙනවා, ශුෂ්ක කාලගුණ රොත්තු දෙනවා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ඔය පලිබෝධනාශකීන්, ඒ වගේම පරපෝෂීන් මෙයාලා ශාකයක් දකින්න බෑ. ලපඩි ශාකයක් දැක්ක ගමන් මොකද කරන්නේ? ඔව් ආක්‍රමණය කරනවා. ඉතින් මෙන්න මේ පලිබෝධකයන්ගෙන් පරපෝෂීන්ගෙන් මේ පයිනස් ශාකයට වෙන හානිය අනෙකුත් වෙන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. වෙන හානිය චුට්ටක් අඩුයි. ඒක නිසා අපි ගත්තොත් එහෙම નિසර බිම් වල පවා වගා කිරීමට පහසු වෙනවා. ඒ වගේම ඉතා වේගයෙන් අපි සාමාන්‍ය දේශීය ශාකයක් අවුරුදු 50ක් යනවා නම් මේ අවුරුදු 10ක් 5ක් අඩු කාලයකදී වගා කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපේ ලංකාවේ වගා කරන්න තිබු පරිසරවලට අනුගත වීමේ හැකියාවත් මෙයාට තිබ්බා. ඉතින් ඒක නිසා මෙයාගේ පරපෝෂක හා පලිබෝධනාශකයන්ගේ වෙන හානියත් අඩු නිසා මේ ශාක හිටෙව්වට පස්සේ බොහොමයක් ශාක කුමන කාලගුණක තත්ත්වය මත හෝ කෙටි කාලයක් තියාගත්තට පස්සේ ඒ අදාළ පරිසරයට අනුගත වෙලා ඒ පරිසරයේ හොඳින් වගා වීමට පටන් ගත්තා. හැබැයි දැන් මේක එච්චරම හොඳම වැඩකුත් නෙමෙයි. මේ ශාක පයිනස් පසේ තියෙන ජලය ඉතාම වැඩිපුර අවශෝෂණය කරගන්නවා. ඒ වුණාට අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපේ හායනයට ලක් වෙච්ච එලි පෙහෙලි වීමට ලක් වෙච්ච පරිසරයන්ට වෙන විකල්පයක් නැහැ. අපිට ස්වභාවික වනාන්තර නැවත නැවත ගොඩනගින්න ලොකු කාලයක් යනවා. ඒ වගේම ස්වභාවික සන්තති ක්‍රියාවලියක් බවට පත් වෙන්න. එහෙම නැත්නම් ශාක මැරෙද්දී අලුතින් ශාක හටගෙන ක්‍රියාවලියට යන අවුරුදු 100,000 ගණනක් යනවා. ඒක නිසා පස නිරාවරණය කරලා තිබ්බොත් එහෙම ශාක පසේ ජලය උරා ගන්නවට වඩා හානියක්. ඒක නිසා විකල්පයක් විදිහට පයිනස් වල වගා කරන්න ගත්තා. පුතේ ඔය පයිනස් වල කොළේ බිම් වැටුණාට පස්සේ පොඩි හානියක් වෙනවා. දැන් අපේ සාමාන්‍ය පස තියෙනවනේ. සාමාන්‍ය ශාක පත්‍ර. ওই ශාක පත්‍ර ඉතා ඉක්මනින් දි รา පත් වෙනවා. හැබැයි පයිනස් ශාක පත්‍රේ දි รา පත් වෙන්න කාලයක් යන නිසා පයිනස් ශාක වැටුණාට පස්සේ පසේ යටි වගාවක් හරි වෙනත් වගාවක් අතුරු වගාවක් කරන්න හරිම අමාරුයි. හේතුව තමයි මේ පයිනස් පත්‍ර දිරන්න කාලයක් යන නිසා මේව පස් වෙන්නේ නැහැ, ජීර්ණය වෙන්නේ නැහැ. ඒක නිසා පයිනස් තියෙන බිම යටි වගාව නම් ඊටාම අඩුවෙන් තමයි අපිට දක්නට ලැබෙන්නේ. එතකොට පයිනස් ශාකය ගත්තොත් මේ පයිනස් ශාකයේ විවිධ ප්‍රයෝජන තියෙනවා. අපිට ලී ගන්න පුළුවන්. ඒ වගේම පදම් කළ දැව විශේෂයෙන් උස රිටි අවශ්‍ය වෙලාවට පදම් කළ දැව ගන්න පුළුවන්. මට මතකයි ඉස්සර විදුලි කණු වෙනුවට ඔය කොන්ක්‍රීට් කණු වෙන්නේ ඉස්සරලා මේ පදම් කරපු දැව තමයි පාවිච්චි කරේ. ඒ වගේම මේවා හොඳ කෙඳි සහිතයි. ඒක නිසා කඩදාසි කර්මාන්තයට අවශ්‍ය ඔය පල්ප හදන්න කෙඳි ලබා ගන්නත් මේ පයිනස් ශාක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි රෙසින වර්ගත් නිෂ්පාදනයේට මෙන්න මේ පයිනස් වල ප්‍රධාන ප්‍රයෝජනයක්. එහෙනම් පයිනස් වලින් අපිට ගන්න පුළුවන් දැව ගන්න පුළුවන්. ඒ වගේම පදම් කළ දැව ගන්න පුළුවන්. කඩදාසි කර්මාන්තය සඳහා අවශ්‍ය කෙඳි ලබා ගන්න පුළුවන්. ඒ වගේම රෙසින ලබා ගැනීමත්
කළ හැකි වෙනවා. ඒ වගේම තමයි මේ පයිනස් වල තියෙන ආවාසි මම ඉස්සෙල්ලා කිව්වා භූගත ජලය අවශෝෂණය වෙනවා. ඒ වගේම පයිනස් ශාකපත්‍ර ස්වභාවිකව වියෝජනය වෙන්න එහෙම නැත්නම් දි รา පත් වෙන කාලයක් ගත වෙනවා. ඒක නිසා යටි වගාවට බාධා වෙනවා. පස නිසරු වෙනවා. මේ ටික මම ඔබත් එක්ක සාකච්ඡා කරා. මේවා ප්‍රධාන වශයෙන් තියෙන අවාසි නේද? දැන් හැබැයි මේ අවාසි තිබ්බට මේව වගා නොකර තිබ්බොත් වෙන්න තියෙන හානිය වැඩි. ඒක නිසා අවාසි මැදේවත් දේශීය ශාක වගා කරනවට වැඩිය පයිනස් වගේ විදේශ ශාකයක් වගා කිරීම වාසිදායක තත්වයක් වෙනවා. අපි ගත්තොත් එහෙම මේ ස්වභාවික වනාන්තර ක්ෂය වෙන්න හේතු එහෙම නැත්නම් විනාශ වෙන්න හේතු අපි ගත්තොත් එහෙම මේ ස්වභාවික වනාන්තරවල පරිණත ශාක තියෙනවනේ. මේවා තෝරලා අපි ඉවත් කරන්න අවසර දුන්නත් මොකද වෙන්නේ? ඒ වටේ තියෙන ශාක බර ගාණක් විනාශ වෙනවා. නේද? දැන් ඔය ගහක් බිමට වැටෙද්දි මොකද වෙන්නේ? ඒ වටේ තියෙන අතු ටික ඔක්කොම විනාශ වෙනවා. ඒක නිසා දැන් මැරෙන්න ලඟ වෙච්ච ගහක් වුණත් කපන්න යන එක වටේ තියෙන ඉතුරු ශාක වලට ලොකු හානියක්. නේද? ඒ වගේම මේ දෙව ඉවත් කරන්න අපි දැන් ගහක් ළඟට යන්න පාරක් තියෙන්න බෑ. ඉතින් මේ පාරට යද්දි ඔය දෙව අපිට කරේ අරන් ඉන්න බෑනේ. ඉතින් වාහනයක් ට්‍රැක්ටරයක් යන්න ඕන සමහර ලොරියක් යන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒ අදාළ කෙනාට යන්න පාර කපන්න වෙනවා. පාර කපද්දි පැලෑටි බර ගාණක් විනාශ වෙනවා. ඉතින් අනිත් දේ තමයි මේ පරිණත ශාක ඉවත් කරාට පස්සේ අලුත් පැල හැදෙන්න අපි කෝ සන්තති ක්‍රියාවලියක් බවට පත් වෙන්න හැකියාව තියෙන අලුත් බීජ හදන්න හැකියාව තියෙන ශාක ගොඩක් අඩුයි. ඒක නිසා අලුතෙන් පැල හැදීමේ හැකියාව ඊටාම අවම වෙලයි තියෙන්නේ. ඒ වගේම දැව ඉවත් කරන්න ගත්තොත් එහෙම ශාක වර්ධනය වෙනවට වැඩිය දැව අවශ්‍යතාවය වැඩි. ඒක නිසා අපිට සාමාන්‍ය ස්වභාවික පරිසරයේදී දැව ගන්න වේගයට ශාක වැඩෙන්නේ නැහැ. ඒක නිසා හැම වෙලාවෙම ස්වභාවික වනාන්තරයකින් ශාක ලබා ගන්න ගත්තොත් දරුවනේ සිද්ධ වෙන දේ තමයි වනාන්තරේ විනාශ වෙන එක නේද? වනාන්තරේ විනාශ වෙලා නම් මිසක් අපිට ස්වභාවිකව අලුතෙන් හැදෙන්නේ නැහැ නේද? ගස් කපන්න ලේසි, ගස් හදන්න ගොඩක් අමාරුයි නේ. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය ගස් කපනවා වෙනකොට ගස් හිටවන්නේ නැහැ නේද? අපි දැන් එක ගහක් කපලා පැලයක් හිටවලා හරියන්නේ නැහැ. මොකද ඒ වටේ පැල ගහ 100 ගාණක් නැති වෙනවා. ඒ කපාපු පාරේ පැල නැති වෙනවා. ඒ වගේම අපි හිටවන පැල ඔක්කොම හරියන්නේත් නැහැ. ඒ පැල හිටෙවුවා කියලා අපි ඒවට සාත්තුවක් කරන්නේත් නැහැ. ඉතින් අනිත් දේ තමයි පැල හිටවන්නේත් නැහැ. ඒක නිසා වනාන්තර දිනෙන් දින ක්ෂය වී යාම තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි මේ දේශගුණික සාධක වෙනස් වුණා. දැන් ඔයාලා අහලා තියෙනවා මේ සුනාමියෙන් පස්සේ ඔයාලා පොඩි කාලේ මම හිතන්නේ 2004 වර්ෂයේ දෙසැම්බර් මට මතක විදිහට 20 ගණන් වල 26 වගේ 25 26 සුනාමි තත්ත්වයක් ආවා ලංකාවට. ඉතින් මේ තත්ත්වයත් එක්ක මේ රටේ දේශගුණික විපර්යාස ගොඩක් වෙනස් වුණා. ඊට ඉස්සරලා ඉඳලම දැන් සීත පැති රස්නේ වෙනවා, රස්නේ පැති සීත වෙනවා. වැස්ස නැති පැති වලට වැස්ස එනවා. ඉතින් මේ දේශගුණික විපර්යාසත් එක්කම ඒ අදාළ පරිසරයේ තිබ්බ ශාකවල ශාක වර්ධනය බාල වෙලා තියෙනවා. අර ඉස්සර හොඳින් වර්ධනය වෙච්ච ස්වභාවය දැන් මේදී දක්නට ලැබෙන්නේ නැහැනේ. එහෙනම් මොකද වෙන්නේ? මේ ශාක ස්වභාවික වනාන්තරවල තිබ්බ පරිණත ශාක කපලා ඉවරත් ශාක විනාශ වෙනවා. ඒ වගේම මේ වගේ පාරවල් කැපද්දි විනාශ වෙනවා. ඒ වගේම නව පැල හදන්න පුළුවන් ශක්තිමත් බීජ නැහැ නේද? ඒ වගේම දැව අවශ්‍යතාවය වැඩි, වනාන්තර වැඩෙනවට වැඩිය. ඒ නිසා අපි දැව ඉවත් කරන්න ගත්තොත් වනාන්තර විනාශ වීමයි වෙන්නේ. ඒ වගේම වනාන්තර වලින් දැව කපා ගන්න කට්ටිය, එහෙම නැත්නම් දැව ගන්න කට්ටිය අලුතෙන් ශාක හිටවන්නේ නැහැ දරුවනේ. ඉතින් අලුතෙන් ශාක හිටවන්නේ නැති එකත් එක්තරා හේතුවක් මොකටද? වනාන්තර ක්ෂය වෙන්න. ඉතින් අපි ගත්තොත් එහෙම ඉවත් කරන ශාක වෙනුවට අලුත් ශාක වගා කරන්නෙත් නැහැ මේ ශාක විනාශ කරන කට්ටිය. දේශගුණික සාධක වෙනස් වීමෙන් සාධකවල වර්ධනය අපි ඉස්සලා කියපු විදිහට ওই සුනාමි තත්ත්වයන් ආවා. ඒ වගේම දැන් වැස්ස කලාපේ වෙනස් වෙලා, තෙත් කලාපේ වෙනස් වෙලා, පරිසරයේ උෂ්ණත්වය වෙනස් වෙලා තියෙනවා. අපි ගත්තොත් එහෙම මේ වනවගාවට බහුලව යොදාගත්ත ශාක ටිකක් තියෙනවා. පළවෙනි කෙනා තේක. මේ තේක වල විශේෂත්වය තමයි බොහොම අඩු කාලයකදී විශාල විශ්කම්භයේ සහිත කඳක් ලබා ගන්න හැකියාව තියෙනවා සාමාන්‍ය ලංකාවේ දේශීය ශාකයකට වැඩිය. හරි?
ඊටම ඒක විස්කම්බික කඳක් ලබා ගැනීමට හැකියාව තියෙනවා ඊටම අඩු කාලයක් තුල. ඒක නිසා මේ තේක වියලි කලාපේ, තෙත් කලාපේ, වෙරළාසන්න කලාපේ, ඒ වගේම ජලය නොරදන ඕනම තැනක පහත රට අන්තර් කලාපීය ප්‍රදේශවලත් වගා කිරීමේ හැකියාව තියෙනවා තේක. මේ තේක වියලි කලාපය, තෙත් කලාපය, වෙරළාසන්න ප්‍රදේශ, ජල නොරදන ස්ථාන, පහත රට අන්තර් කලාපීය ප්‍රදේශ. මහෝගඩි ගත්තොත් විශේෂ තෙත් කලාපයට ගොඩක් හොඳයි. පහතර තෙත් කලාපය සහ අන්තර් කලාපීය ප්‍රදේශවල තමයි මේ මහෝගනි වගාවට යෝග්‍යයි කියලා හොයාගෙන තියෙන්නේ. එතකොට මේ යුකලිප්ටස් විශේෂයෙන්ම කඳුකර පළාත්වල ඒ වගේම අධික ලෙස නිසරු පරිසරවලට මේ යුකලිප්ටස් කියන කෙනා ඊටාම යෝග්‍යයි. ඒ වගේම පයිනස් කඳුකර විලාව ප්‍රදේශවල ඒ වගේම නිසරු පහත් බිම් වලටත් මේ පයිනස් කියන කෙනා යෝග්‍යයි. ඒ වගේම කායා මේ කායා ශාකය විශේෂයෙන්ම මේ වියලි කලාපයට තමයි යෝග්‍ය වෙන්නේ. අපි බලමු. මේ තේක ගත්තොත් වියලි කලාපයේ, තෙත් කලාපයේ, වෙරළාසන කලාපයේ, කුමනෝ කලාපයේ ජලය නොරඳන විශේෂ පාතර අන්තර් කලාපයේ මේ ඕනම කලාපයකට හොඳයි. මහෝගනි ගත්තොත් පහතර තෙත් කලාපයේ සහ අන්තර් කලාපීය ප්‍රදේශවලට තමයි මේක ගොඩක් යෝග මහෝගනි. මැද රටට යුකලිප්ටස් සහ පයිනස් දෙන්නම මේ කඳුකර ප්‍රදේශවලට සහ නිසරු පහත් බිම් වලට කායා ශාකය ඊටාම වියලි පරිසරයක් තියෙනවා නම් කායා ශාකය. බලන්න මේ පයිනස් සහ යුකලිප්ටස් කඳුකර ප්‍රදේශවල නිසරු පහත් බිම් වලටයි. කායා වියලි කලාපයට මහෝගනි පහතර තෙත් සහ අන්තර් කලාපීය වලට කියන්නේ මැද රටට තේක රටේ ඕනම තැනකට. හරි. හැබැයි මෙයා අපි තේක කඳු රටවල හිටවන්න යන්නේ නෑනේ. කඳුකර කලාපය අපි තේක හිටවන්න යන්නේ නෑ. අපිට මේ ටික තමයි ගත්තොත් එහෙම කතා කරන්න තියෙන්නේ. එතකොට තේක කියලා ගත්තොත් මේ තේක බොහොමයක් දේශීය ශාක වලට වැඩිය වර්ධනයේ වේගය වලට තේක වර්ධනය වෙනවා වේගය වැඩි. ඒක නිසා සාමාන්‍ය තේක ගහක් පොළවේ ඉඳලා මීටර 4මාරක් විතර ගත්තොත් එහෙම මං ඉස්සල්ලා කිව්වා වගේ මේ මීටර භාගයක විතර විස්කම්භයේ තියෙන හොඳ කඳක් ලබා ගැනීමට ගත වෙනවා කාලය. ගත්තොත් එහෙම මේ බුරුත ගසක ලබා ගන්න කාලයට සාපේක්ෂව ඊටම අවමයි. නේද? බුරුත කඳක් සාමාන්‍යයෙන් මේ මීටර 0.5ක විස්කම්භයකට වෙන්න ගත වෙන කාලය ගත්තොත් තේක මෙහෙ කරද හැදෙනවානේ. ඒ නිසා ගොඩක් වෙලාවට තේක කැලෑ හදලා තියෙන රජයේ විසින්, ඒ වගේ මිනිසුන් විසින් තේක වගා කරන තමන්ගේ නිවස් වල පෞද්ගලිකව, ඒ වගේම විවිධ සමාගම් විසින් තේක වගා කරලා මිනිසුන්ට විකිණීම කරනවා. ඒක නිසා තේක වගාව බොහොමයක් සෙමෙන් වෙන්න වගාවලට වැඩිය ඊටම ආර්ථික වශයෙන් වාසිදායක වෙනවා. ඒ නිසා දැව ලබා ගැනීම සඳහා බොහොමයක් ප්‍රදේශවල මේ තේක වගා කිරීම ඊටම ජනප්‍රිය වෙනවා. ඒ වගේම තමයි තේක් වල තියෙන මේ වෛරම් ස්වභාවය ඊටම අලංකරණයක් ගෙන දෙනවා ශාක වලට. හැබැයි ඉතින් මේ තේක් වල තියෙන අවාසියක් තමයි තේක්කත් වතුර චුට්ටක් උරා ගන්නවා වැඩි දරුවනේ. හරි. අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන මේ වනාන්තර කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. වනාන්තර කොහොමද ආරක්ෂා කරගන්නේ කියලා. පළවෙනි දේ තමයි පුතේ මේ රක්ෂිත වනාන්තර ක්‍රියා ඇති කිරීම සහ පවතින රක්ෂිත ආරක්ෂා කිරීම. දැන් සමහරක් වෙලාවට රක්ෂිත රස නම් කරනවා. සමහරක් වෙලාවට රක්ෂිත අස්සර රිංගලා මොකද කරන්නේ? සමහරක් කට්ටිය නිල බලය, ධන බලය පාවිච්චි කරලා අහිංසක සතුන් ශාක විනාශ කරනවා. ඒක නිසා රක්ෂිත ඇති කිරීම වගේම රක්ෂිත ආරක්ෂා කිරීමත් ඉතාම වැදගත්. රක්ෂිත ඇති කිරීම වගේම රක්ෂිත ආරක්ෂා කිරීමත් දරුවනේ ඉතාම වැදගත්. අපි දන්නවා ලංකාවේ රිටිකල වගේ දැඩි රක්ෂිත තියෙනවා. මේ රක්ෂිත තුල වනජීවි නිලධාරීන්, ඒ වගේම අනවසර පුද්ගලයන් ඇතුළත් වීමට හැකියාවක් නැහැ. ඒ වගේම යාල වගේ වනෝද්‍යාන තියෙන ජාතික වනෝද්‍යාන, මේ වනෝද්‍යාන වල මිනිසුන් නිතර ගැරසෙන නිසා සාමාන්‍ය හොරකම් කිරීම කරන්න අමාරුයි. ඒ වගේම නාගරික පරිසරවල තියෙන මේ බෙල්ලන්විල, ඒ වගේම අත්තිඩිය වගේ භූමි වල තියෙන අබේ භූමි තියෙනවා. මේ ආශ්‍රිත නාගරික පරිසරයේ තියෙන සතුන්ට ශාක ප්‍රදේශ චන්තාවුදුර ආරක්ෂා වෙලා තියෙනවා අබේ භූමි නිසා. ඒ වගේම ස්වභාවික හැදිච්ච රක්ෂිත තියෙනවා
මින්නේරිය වැව්තාවුල්ල, ගිරිතලේ වැව්තාවුල්ල, බස්කඩුව වැව්තාවුල්ල, ඒ වගේ කවුඩුල්ල රක්ෂිතය, කලාව විස්මත්තේ තියෙන රක්ෂිතය, නාචාදු විස්මත්තේ තියෙන රක්ෂිත, මේ රක්ෂිතයන් දරුවනේ ස්වභාවික රක්ෂිත මේවා දිගු කාලයක් තිලා තුළට පරම්පරා ගණනාවක් තුළ එලිපෙහෙළවීමට ලක් වෙලා නැතුව වනාන්තර ආරක්ෂා වෙන දේවල්. ඒක නිසා රක්ෂිත ඇති කිරීම ඒ වගේම රක්ෂිත ආරක්ෂා කිරීම කියන දෙකම කළ යුතු වෙනවා වනාන්තර ආරක්ෂා කර ගැනීමට නම්. ඒ වගේම තමයි අපිට අලුතෙන් වන වගා ව්‍යාපෘති ඇති කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තිරසාර ක්‍රමෝපායන් පාවිච්චි කරන්න වෙනවා. තිරසාර ක්‍රමෝපායන් කියන්නේ උපක්‍රම. හරි ශාක විනාශ වීම වැළැක්වීමට බුද්ධිය කල්පනා කරලා නවීනත උපක්‍රම පාවිච්චි කරනවාට අපි කියනවා තිරසාර ක්‍රමාන්ත කියලා. ඒ වගේම නව පැල රෝපණය කරලා පරිණත ශාක අපිට ක්‍රමානුකූලව ඉවර කරන ප්‍රදේශයෙන් ප්‍රදේශය. ඒ වගේම පිටරටින් අපිට දව ආඩායනය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම රබර් වගේ දේවල් පදම් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ විකල්ප ඉන්ධන පාවිච්චි කරන්න පුළුවන්. නේද? ලාභදායී ලිප් හඳුන්වා දෙන්න පුළුවන්. මේවා අපිට සාමාන්‍ය වශයෙන් දැනගැනීමට තියෙන දේවල්. ඒ වගේම තමයි අපි දන්නවා දැවෙනුට දැන් ඔය බාල්කා වලට ඒ වගේම උළුහව් වලට නේද? පාවිච්චි කරන කොන්ක්‍රීට්, ඒ වගේම යකඩ ජනෙල්, යකඩ දොරවල් දේවල් තියෙනවා. ඒ වගේම ඇල්මිනියම් වලින් හදපු විවිධ නිෂ්පාදනයන් තියෙනවා. ඒ වගේම තමයි සමහර මිනිස්සු ළඟ තියෙනවා ආකල්ප. කළුවර පුටු සෙට් එකකට නියමයි. ඒක කළු පාට චුට්ටක් ගාලා පොලිෂයක් ගාලා ගත්තත් ඒක ඒ පාටම ගන්න පුළුවන් නේ. ඒ වගේ තියෙන මිනිසුන්ගේ තියෙන ආකල්ප වෙනස් කිරීමකට භාජනය කරොත් අපේ රටේ තියෙන ඉතිරි වෙලා තියෙන වනාන්තර ටික බේරා ගැනීමේ හැකියාවක් තියෙනවා දරුවනේ. එහෙමනම් මම හිතන්නේ අපිට මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. අපිට වනාන්තර හා සම්බන්ධයෙන් අපි කතා කරා ලංකාවේ වනාන්තර වර්ග, ඒ වගේම වනාන්තර විනාශ වෙන්න හේතු මොනවද? ඒ වගේම අපිට වන වගාවන් විදිහට දේශීය ශාක අසාර්ථකුණේයි, වන වගාවන් සඳහා විදේශ ශාක ගන්න පුළුවන්ුනේයි, විදේශ ශාක වල තියෙන අවාසි මොනවද? විදේශ ශාක වල තියෙන වාසි මොනවද? ඒ වගේම අපේ වනාන්තර ආරක්ෂා කර ගැනීම සඳහා අපි භාවිතා කළ යුතු ක්‍රමෝපායන් මොනවද? ඒ වගේම තිරසාර ක්‍රමෝපායන් කියන්නේ මොනවද කියන එක අපි සාකච්ඡා කරා. එහෙනම් අපි ඊළඟ පරිච්ඡේදයෙන් හමු වෙමු. ආයිබෝන්.